1623 වර්ෂයේදී කුළුබඩු වැවෙන එම්බොයිනා දූපතේ පිහිටි බලකොටුවකට පහර දුන් ලන්දේසීන් එහි සිටි ඉංග්‍රීසීන්ව ඝාතනය කරන්න ලදී. කොහොමද ගේන්නේ? ලන්දේසි දැනගත්තා බ්‍රිතාන්‍යයන් ආවේ ආදරයට නෙවෙයි. වෙළඳ සමාගමක් අටෝගෙන අග්නිදිග ආසියාවට ආවේ ආතල්ලකට නෙවෙයි. මුන් ආවේ මොකක් හරි ගේමක් ගහන්න. ඒක දුරතියා තේරුණා ලන්දේසීන්ට. ලන්දේසීන් මොකද කරේ? එම්බොයිනා බලකොටුවේ තිබුණු ඉංග්‍රීසීන්ගේ බලකොටුවකට පහර දීලා ඒ බලකොටුවේ හිටිය ඉංග්‍රීසීන් ටික ඝාතනය කරනවා ලන්දේසීන් විසින්. ඒ කියන්නේ අග්නිදිග ආසියාවේදී දුවේ පුතේ අග්නිදිග ආසියාවේදී කාගේ බලය ප්‍රබලයි කියලාද ඔය කියන්නේ? කාගේ බලය ප්‍රබලයි කියලාද ඔය කියන්නේ? දුවේ පුතේ අග්නිදිග ආසියාවේදී ලන්දේසීන්ගේ බලය වැඩි. කාගේ බලයද වැඩි? ලන්දේසීන්ගේ බලය වැඩි. ඒකයි ඉංග්‍රීසීන් එනකොට හොඳ නෑ කියලා තේරෙනකොටම දුන්නේ ෂොට් එක ඩෝන් ගාලා. තේරුණාද වැඩි? එනකොට හොඳ නෑ කියලා තේරුණා. ඒ නිසා අර කියන්නේ සර්පයා වුණාම ඉඳලා හිටලා පෙනෙත් පුප්පන්න ඕන නැත්නම් ගමේ ගෑනු දරමි ටිකට ගන්නවා සර්පයින්ව. පෙනේ පුප්පන්න ඕන. ලන්දේසීන් එම්බොයිනා බලකොටුවේදී පෙනේ පුප්පනවා කාටද? ඉංග්‍රීසීන්ට. අඩෝ උඹලා ආවේ මොකක් හරි ගේමකට බල හිතන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා. නෑ බොල අපිට තේරෙනවා. ඒ නිසා තමයි 1623 වර්ෂයේදී එම්බොයිනා බලකොටුවේ හිටිය ඉංග්‍රීසීන්ව ඝාතනය කරන්නේ කවුද? ලන්දේසීන්. පුතේ දැන් ඔන්න පුතේ ලන්දේසීන් ගහනවනි එම්බොයිනා වලදී කාටද? ඉංග්‍රීසීන්ට. හැබැයි බලන්න කියනවා එම ප්‍රහාරයට එරෙහිව ඉංග්‍රීසීන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකි විය. ලන්දේසීන් ගහනවා එම්බොයිනා වලදී ඉංග්‍රීසීන්ට. හැබැයි ඉංග්‍රීසීන්ට ඊට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න බෑ කාටද? ලන්දේසීන්ට. මොකක්ද ඒකට හේතුව? ඊට හේතුව අග්නිදිග ආසියාතික ප්‍රදේශවල ඉංග්‍රීසීන්ගේ බලය දුර්වල වීමයි. පුතේ 1620 ගණන් වෙනකොට අග්නිදිග ආසියාව තුල ඉංග්‍රීසීන්ට ලොකු බලයක් තිබුණේ නේ. ඊට වඩා බල සම්පන්නයි ලන්දේසීන්. ලන්දේසීන්ගේ බලය හමුවේ. ලන්දේසීන්ගේ බලය හමුවේ ඉංග්‍රීසීන්ට බැරි වුණා පුතේ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරා. ඉංග්‍රීසීන්ට බැරි වුණා පුතේ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරා. බලන්න. නමුත් ඔන්න පොයින්ට් එක. නමුත් එම සිදුවීමෙන් පසුව ඉංග්‍රීසීහු ඉන්දියාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්නට විය. ඔන්න වෙච්ච වෙලේ. එම්බොයිනා බලකොටුවේදී ඉංග්‍රීසීන් ඝාතනය වුණා. ලන්දේසි ගැහුවා ඉංග්‍රීසීන්ට. හැබැයි ඉංග්‍රීසීන්ගේ බලය දුර්වල නිසා ඒකට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් දියත් කරන්න හැකියාවක් තිබුණේ. ඒ නිසා ඉංග්‍රීසීන් අග්නිදිග ආසියාව කෙරෙහි තිබුණු අවධානය අඩු කරලා එයාලගේ පූර්ණ අවධානය ඉන්දියාව පැත්තට යොමු කරනවා. ඔන්න අපිට කෙලවෙච්ච තැන. හරිද? එම්බොයිනා බලකොටුවේදී ලන්දේසීන් ගිහිල්ලා ඉංග්‍රීසීන්ට නෙළුවේ නැත්තම් ඉංග්‍රීසීන්ගේ අවධානය තියෙන්නේ අග්නිදිග ආසියාවෙමයි. හැබැයි අපේ කරුමෙටද මන්දා එම්බොයිනා වලදී ගුටි කාපු නිසා මැරුම් කාපු නිසා ඉංග්‍රීසීන් තීරණය කරනවා එයාලගේ අවධානය ඉන්දියාව පැත්තට යොමු කරා. ඉන්දියාව පැත්තට අවධානය යොමු කරද්දී තමයි අනේ මේ ඉන්දියන් සාගරයේ මුතු වැටේ වෙච්ච අපේ පැත්තට සුද්දාගේ අවධානය යොමු වුණේ පුතේ. බලන්න ඊළඟට 1607 වර්ෂයේ සිටම ඉන්දියාව සමග වෙළඳ සබඳතා ගොඩනගා ගැනීමට ඉංග්‍රීසීන් උත්සාහ කළද ඒ සඳහා වසර 10ක පමණ කාලයක් ගත විය. 1607 වගේ ඉඳලම ඉන්දියාවත් එක්ක පොඩි සම්බන්ධතා ගොඩනගා ගන්න ඉංග්‍රීසීන් කටයුතු කරලා තියෙනවා, උත්සාහ කරලා තියෙනවා. සාර්ථක වෙලා නේ. පොඩි ට්‍රයි එකක්. يعني අග්නිදිග ආසියාවත් එක්ක ගේම ගහන්න ගියාට ඒ පැත්තේ ඉන්න පෙම්වතියට ආදරය කළාට ඉන්දියාව කියන පෙම්වතියටත් පුංචි මොකක්ද? ලෙන්ගතුකමක් බ්‍රිතාන්‍යයට තිබිලා තියෙනවා 607 ඉඳලා. ඒගොල්ලෝ අග්නිදිග ආසියාවට ගියා කියලා ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධය නතර කරගෙනමනේ පේනවද ව්‍යාපාරික මනස? පේනවද පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ තියෙන සූක්ෂම භාවය? අග්නිදිග ආසියාවට ගියා තමයි, එහෙදි ගුටි කෑවා තමයි. හැබැයි ලංකා ඉන්දියාවත් එක්ක තිබුණු සම්බන්ධතා ටිකක් පොඩ වර්ධනය කරගෙන ඇවිත් අවුරුදු 10ක් විතර යනකොට වෙළඳ සම්බන්ධතා ටිකක් ඉන්දියාවත් එක්ක ගොඩනගා ගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා. බලන්න කෙසේ නමුත් ඉන්දියාව තුලදී ඉංග්‍රීසීන් දැක්වූ උපායශීලී බව නිසා
17 වන සියවස වෙන විට ප්‍රදේශ කිහිපයක වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට හැකි වී. වැඩේ අතහැරලානේ. ඉන්දියාවත් එක්ක සම්බන්ධය ගොඩනගාගෙන ගිහිල්ලා පොඩ ඉන්දියාවත් එක්ක ආදරය සෙනෙහස පාලා බ්‍රිතාන්‍යයට හැකි වෙලා තියෙනවා වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක් ඉන්දියාව තුල නිර්මාණය කරගන්න. බලන්න මේ තියෙන්නේ 17 වන සියවස වෙනකොට ඉන්දියාවේ ඉංග්‍රීසීන් විසින් පිහිටුවාගත්ත වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක්. බලන්න කොහෙද? මදුරාසිය. මෙන්න මේ ටික ලියා ගන්න කොලේක. චෙන්නයි කියලා කියන්නේ මදුරාසියේ ඉංග්‍රීසීන් වෙළඳ මධ්‍යස්ථානයක් හදාගත්තා. බොම්බාය දැන් කියන්නේ මුම්බායි කියලා. එහෙත් වෙළඳ මධ්‍යස්ථානයක් හදාගත්තා. කල්කටා දැන් කියන්නේ කොල්කතා කියලානේ. ආන්ගේ ප්‍රදේශයේ වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටව ගන්න. 1664 වර්ෂයේ සිට ප්‍රංශවරුන්ද ඉන්දියාවට පැමිණ වෙළඳ මධ්‍යස්ථාන පිහිටවන ලබි. සුද්දා යන තැන දෙවනක් පුති. පුදුම බාධා ටිකක් තිබිලා තියෙන්නේ. ඇයි? අග්නිදිගාසියාවට ගියා. ඒ ඉන්නවා පෘතුගීසීනුයි ලන්දේසීනුයි. දැන් ආවා ඉන්දියාවට. අනේ ඉන්දියාවෙත් ඉන්නවා ප්‍රංශවරුත් ඇවිල්ලා. කොහොමද යුරෝපේ මැච් එක? ඒ කියන්නේ යුරෝපීය රටවල් ආශකීය වෙළඳ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් බොහෝ රටවල් වලට ගිහිල්ලා ඒවා අල්ලන්න පොඩි මැච් ගහලා තියෙනවා. දැන් පෘතුගීසි ලන්දේසි අග්නිදිගාසියාවි නේ. ඉංග්‍රීසීන් යනවා ඉන්දියාවට. එහෙට එනවා ප්‍රංශකාරයෝ ඉන්දියාවේ වෙළඳ මධ්‍යස්ථාන හදන මොනවද? පොන්ඩිච්චේරි, කාරිකාල්, චන්ද්‍රනගර නෙමෙයි පුතේ මෙතන හදාගන්න චන්ද්‍රනගර. මේ තියෙන්නේ ප්‍රංශ ජාතිකයන් ඉන්දියාවේ පිහිටපු වෙළඳ නගර. දැන් බ්‍රිතාන්‍ය ජාතිකයන් හදනවා බොම්බාය, කල්කටාව, මදුරාසිය වගේ වෙළඳ නගර. ප්‍රංශ ජාතිකයෝ ඉන්දියාවට ගිහිල්ලා ඒගොල්ලෝ ගේමට ඇටැක් එකට ඒගොල්ලෝ හදනවා වෙළඳ නගර මොනවද? පොන්ඩිච්චේරි, කාරිකාල්, චන්ද්‍රනගර. ලියා ගන්න ඔය තුන. විභාගෙට දාන්න පුළුවන් ඕක. ප්‍රංශ ජාතිකයන් ඉන්දියාවේ පිහිටපු මුල් කාලීන වෙළඳ නගර මොනවාද? උත්තරය පොන්ඩිච්චේරි, කාරිකාල්, චන්ද්‍රනගර. දැන් ඔන්න නම් කල්පනා කරලා බලන්න. බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්නවා බොම්බායි වෙළඳ මධ්‍යස්ථානයක් හදාගෙන. කොහෙද ඉන්නේ? බොම්බායි. මදුරාසියේ ඉන්නවා. කල්කටා වල ඉන්නවා. ඒ ඇස්සේ ප්‍රංශකාරයෝ අර කබල්ලෑ වගේ එකට හිටේව රින්ගුවා වගේ. ප්‍රංශකාරයෝ ඉන්දියාවට ගිහිල්ලා උනුත් එහෙන් මේ අටවගෙන වෙළඳ නගර පොන්ඩිච්චේරි කියන වෙළඳ නගරේ හදාගෙන, කලිකාල් කියන වෙළඳ නගරේ හදාගෙන, චන්ද්‍රනගර කියන වෙළඳ නගරේ හදාගෙන ඒගොල්ලොත් ඉන්නවා. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ පුතේ? තේරෙන්න ඕන මොකක්ද දැන් වෙන්නේ? ඉන්දියාවේ වෙළඳ බලය අල්ලා ගැනීම වෙනුවෙන් කවුරු අතර සටනක් ඇති වෙනවා. ඉන්දියාවේ වෙළඳ බලය අල්ලා ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ ප්‍රංශ ජාතිකයන් අතර වෙළඳ ගැටුමක් නිර්මාණය වෙනවා. ඉන්දියාවේ වෙළඳ බලය අල්ලා ප්‍රංශ ජාතිකයෝ සහ ඉංග්‍රීසීන් අතර අරගලයක් ඇති වෙනවා. බලන්න කියනවා. ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වීම. අනේ ඔන්න වැඩි. බලන්න කියනවා. ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණියා. වසර 100ක් පමණ යනතෙක් ඔවුන්ගේ අවධානය ලංකාවට යොමු වූයේ නැත. ඉංග්‍රීසීන් ඉන්දියාවට ගිහිල්ලා අවුරුදු 100ක් විතර යනකම් අනේ ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ පුතේ ලංකාව කියලා රටක් ගැන. හැබැයි ඉන්දියාවේ වෙළඳ බලය අල්ලා ගන්න අතරේ ප්‍රංශ ජාතිකයන් එක්ක ඉන්දියාවේ වෙළඳ බලය තාවුරු කරගන්න ගැටුම ඇති වෙන අතරේ තමයි ඉංග්‍රීසීන්ගේ අවධානය ලංකාව වෙත යොමු වෙන්නේ. ඉංග්‍රීසීන් ඉන්දියාව තුල ශක්තිමත් බලයක් ගොඩනගාගෙන නොතිබීම. ඉංග්‍රීසීන් ඉන්දියාවේ ශක්තිමත් බලයක් ගොඩනගාගෙන තිබුණේ නෑ මුලින්ම. ඒ නිසා ඒගොල්ලෝ ඉන්දියාව ගැන ඒව හැරෙන්න ලංකාව ගැන හොයන්න ආවේ නෑ. ඒකයි ඔය කියන්නේ. දෙක මොකක්ද? ලංකාවේ මුහුදු බල ප්‍රදේශවල පෘතුගීසීන් සහ ලන්දේසීන් ශක්තිමත් බල කොට ගොඩනගාගෙන තිබී. ඒ කියන්නේ ඉංග්‍රීසීන් අපේ රට ගැන අවධානයක් යොමු කළේ නෑ. ඒකට හේතුව ඒ වෙනකොට අපේ රටේ පෘතුගීසීන්වි ලන්දේසීන්වි බල කොට හදාගෙන හිටියා. ඒ නිසා ඒගොල්ලන්ගේ අවධානය යොමු වුණේ නෑ මුලින්. නමුත් 18 වෙනි සියවසේ මුල් භාගයේදී පමණ ඉන්දියාවේ මූගල් අධිරාජ්‍ය පරිහානියට පත්වීමත් සමග ඉංග්‍රීසි වූ ඉන්දියාවේ වෙළඳ බලය පමණක් නොව දේශපාලන බලයද අත්පත් කර ගැනීමට පියවර ගන්නාලා. 18 වෙනි සියවස වෙනකොට ඉංග්‍රීසීන් ගේමක් ගැහුවා ඉන්දියාව. ඉන්දියාවේ තිබුණේ මූගල් අධිරාජ්‍ය බිඳ වැටුණාට පස්සේ මූගල් රජවරුන්ගේ බලය බිඳ වැටුණාට පස්සේ බ්‍රිතාන්‍යයන් ඒ කියන්නේ ඉංග්‍රීසීන් ඉන්දියාවේ වෙළඳ බලය පමණක් නෙවෙයි පුතේ ඉන්දියාවේ දේශපාලන බලයත් අල්ලගත්තා. ඒ අනුව ඉන්දියාවේ ශක්තිමත් බලයක් ගොඩනගා ගන්න බ්‍රිතාන්‍යයන්ට හැකියාවක් ලැබුණා. ඒ හැකියාවත් එක්ක ඒ බලය තහවුරු කර ගැනීමත් එක්ක ඒගොල්ලෝ එයාලගේ අවධානය අපේ රට වෙත යොමු කරනවා. ඔය කියන්නේ ඒ සමගම ඔවුන් ලංකාව කෙරෙහිද අවධානය යොමු කරන ලබයි. ඊට බලපෑ හේතු දෙකකි. පහත දැක්වෙන්නේ මේ හේතු දෙකයි. ඔන්න ලංකාව ගැන අවධානය යොමු කරන හේතු මොකක්ද? එකක් ශ්‍රී ලංකාවේ පිහිටීම. ඉන්දියන් සාගරයේ මැදගතව තියෙන රටක්. විශේෂයෙන්ම ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ වෙළඳ බලය තහවුරු කරගන්න ඉතාම වැදගත් ශ්‍රී ලංකාවේ පිහිටීම. දෙක තමයි
ශ්‍රී ලංකාවෙන් කුරුඳු ඇතුළු වටිනා මොනවද පුතේ ලැබුණේ? වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට හැකියි. ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිටා තිබීමත් ලංකාව තියෙන ඉන්දියාව ළඟනේ අපි දන්නවනේ. බෙන්ගාල බොක්ක ඇතුළු ඉන්දියාව අවට මුහුදු කලාපයේ නාවිකා වෙළඳ කටයුතු පාලනයට ලංකාව හොඳ මධ්‍යස්ථානයක් වීම නිසා ඉංග්‍රීසීන්ට ලංකාවේ පිහිටීම ඉතාම වැදගත් විය. අපි ඉන්නේ ඉන්දියාවට කිට්ටුව. ඒ වගේම ඉන්දියාව ඇතුළු මුහුදු කලාපයේ නාවිකා වෙළඳ කටයුතු කරන්න ලංකාව හොඳ මධ්‍යස්ථානයක්. ඒ නිසා තමයි ඉංග්‍රීසීන්ගේ අවධානය පුතේ ලංකාව වෙත යොමු වෙන්නේ. බලන්න කියනවා. ඉංග්‍රීසීන් සහ ප්‍රංශවරුන් අතර බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල සටන් ඇති වූ විට සතුරු ප්‍රහාර නිසා අබලන් වූ නැව් අලුත් වැඩියා කිරීමට සුදුසු වරායක අවශ්‍යතාවය ඉංග්‍රීසීන්ට තදින්ම දෙනුනි. උදේ ඉංග්‍රීසි ජාතිකයන් සහ ප්‍රංශ ජාතිකයන් අතර බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ නාවික සටන් ඇති වෙනවා. නාවික සටන්. මේ බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ ඇති වෙන නාවික සටන් වලදී සතුරු ප්‍රහාර නිසා නැව් අබලන් වෙනවා. එහෙනම් මේ අබලන් වෙන නැව් ටික අලුත් වැඩියා කරන්න සුදුසු වරායක් ඕන. ඉංග්‍රීසීන් දැක්කා මේ වැඩේට සුදුසුම වරාය තමයි ත්‍රිකුණාමල වරාය. ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ ලංකාවේ. අන්න බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වෙනවා. ත්‍රිකුණාමල වරායේ බලය අල්ලා ගැනීම ඉන්දියාව අවට මුහුදු කලාපයේ වෙළඳ බලයට ඉතාම වැදගත්. ඉන්දියාව ඇතුළු අවට මුහුදු කලාපයේ වෙළඳ බලය තහවුරු කරන්න ඉතාම වැදගත් මර්මස්ථානයක් තමයි ත්‍රිකුණාමල වරාය. වරක් බ්‍රිතාන්‍ය හිටිය එක්තරා අගමැතිවරයෙක් වෙච්ච විලියම් පිට් කියන මහත්තයා කියලා තිබුණා එයාට මේ ලෝකයේ තියෙන වටිනාම තැන පෙන්වන්න කිව්වොත් එයා පෙන්වන්නේ ලංකාවේ ත්‍රිකුණාමල වරාය කියලා. අපිට ආගේ නේ. අපේ පාලකයන්ට අපේ ත්‍රිකුණාමල වරාය වටින්නේ නේ. හැබැයි බ්‍රිතාන්‍ය අගමැති විලියම් පිට් කියනවා මේ ලෝකයේ තියෙන වටිනාම තැන පෙන්වන්න කිව්වොත් මම පෙන්වන්නේ කොහෙද? ත්‍රිකුණාමල වරාය. එහෙනම් ඔයා හිතා ගන්න පුතේ බ්‍රිතාන්‍යයන්ට කොයිතරම්නම් ත්‍රිකුණාමල වරාය වැදගත්ද කියන එක. ඒගොල්ලෝ දන්නවා. ඉන්දියාව ඇතුළු මේ ආසියාවේ වෙළඳ බලය තහවුරු කර ගැනීමේදී ඉතාම වැදගත් වරායක් තමයි ත්‍රිකුණාමල වරාය තියෙන්නේ ලංකාවේ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා ත්‍රිකුණාමලය අල්ල ගන්න නම් ලංකාව අල්ලා ගත යුතුයි. බලන්න ඊළඟට මේ තියෙන ත්‍රිකුණාමල වරාය. හරි. මේ තියෙන ත්‍රිකුණාමල වරාය. ඉන්දියාව ආසන්නයේ අපි ඉන්නේ. ඒතර මේ ත්‍රිකුණාමල වරාය ඉඳලා හරි ඉන්දියාවේ මෙන්න මේ පැත්තේ තියෙන නැගෙනහිර වෙරළ තීරයක්. ඊළඟ ඉන්දියාවේ මෙන්න මේ පැත්තේ තියෙන බටහිර වෙරළ තීරයක් පාලනය කරන්න පුළුවන් ලංකාවේ ත්‍රිකුණාමලයේ ඉඳලා. ආ ත්‍රිකුණාමල වරාය ඉඳලා නැගෙනහිර වෙළඳ බලයත් අල්ලත හැකි බටහිර වෙළඳ බලයත් අල්ලත හැකි මුහුදු මාර්ගය ඔස්සේ. ඒක ඉංග්‍රීසි කිව්වේ අපිට වටිනම තැන කොහෙ කියලා? ත්‍රිකුණාමල වරාය කියලා. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ සැලකිල්ල යොමු වීමට හේතු. අනේ මොකද කරේ? ප්‍රංශ ජාතිකයන්ට වඩා ඉක්මන් වුණා. ඉක්මන් වෙලා ඒගොල්ලෝ ලංකාව අල්ලන්න ප්ලෑනක් ගැහුවා. හරි. ඒ වගේම අපත යන්නේ නැහැ ලංකාව ඇල්ලුවට ඇයි? කුරුඳු වැතුරු කුළුබඩු වලට ප්‍රසිද්ධ රටක් අපේ රට. හරි. විශේෂයෙන්ම යුරෝපීය වෙළඳ පොලේ ලංකාවේ කුරුඳු වලට ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා. ඔය කුරුඳු වලින් ලාභ ගත්තේ මුලින්ම ලන්දේසීන්. ඉංග්‍රීසීන්ට ඕන වුණා ලන්දේසීන් ගන්න ලාභ ඉංග්‍රීසීන්ට ගන්න. බිස්නස් නේ. කොහොමද ගේම? හරි. බ්‍රිතාන්‍යයන් බැලුවා ලන්දේසීන් ලංකාවේ කුරුඳු වලින් පට්ට විදියට හොයනවා. අපි දෙමු ගේමක් ලංකාවට. අපි ලංකාවට ගහලා ලංකාව අල්ලලා ලන්දේසීන්ගේ තියෙන කුරුඳු වල දාන්නේ බලය අපි ගමු. කුරුඳු විතරක් නෙවෙයි. තව දේවල් තියෙනවනේ මොනවද? ගම්බිරිස්, එනසාල්, කරාබු නැටි, මුතු මැණික් තියෙනවා. ඇද්දල තියෙනවා. හොඳට විකුණ ගන්න පුළුවන්. හොඳට විකුණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාව අල්ලගත්තාම බ්‍රිතාන්‍යයන්ට වැඩ දෙකක් වෙන මොකක්ද? ත්‍රිකුණාමල වරායත් හම්බ වෙනවා. හරි. අර ව්‍යාපාර අවස්ථාවලින් තියෙන වෙළඳ ද්‍රව්‍ය වලින් ලාභෙකුත් ලැබෙනවා. වැඩ දෙකම මොකද? යුදමය වශයෙන් සහ වෙළඳාම වශයෙන් ත්‍රිකුණාමලයත් ඇල්ලෙනවා. වෙළඳාම වශයෙන් කුරුඳු වැතුරු නිෂ්පාදන වල බලයත් ඒගොල්ලන්ට එනවා අයිතියක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් පැහැර හරින්නේ නැහැ ලොවෙත් කවුද? බ්‍රිතාන්‍යය. ඒ නිසා තමයි ඒගොල්ලෝ තීරණය කරේ කොහොම හරි කරලා ලංකාවේ වෙළඳ බලය අල්ල ගන්න ඕනේ කියලා.